උක්තාඛ්‍යාත රීති. කිසියම් අර්ථයක් ඇති වචනයක් හෝ වචන කිහිපයක එකතුව වාක්‍යයි. ගොවියෙකි. මෙය තනි පදයකි. නමුත් අර්ථයක් ඇති නිසා මෙය වාක්‍යයකි. වාක්‍යක කර්තෘ පදයක්, කර්ම පදයක් සහ ආඛ්‍යාතයක් තිබේ. අම්මා බත් ඔයයි. මෙහි කර්තෘ පදය අම්මා වේ. කර්මය බත් වේ. ඔයයි යන්න ක්‍රියාපදයයි. එහෙත් සංකීර්ණ වාක්‍යක කර්තෘ විශේෂණ, කර්ම විශේෂණ සහ ආඛ්‍යාත විශේෂණ ඇත. උදාහරණ දක්ෂ ගායකයා වේග රිද්ම වාදනයට මිහිරි ගීතයක් ගයයි. මෙහි කර්තෘ විශේෂණය දක්ෂ වේ. වේග රිද්ම යනු කර්ම විශේෂණයයි. මිහිරි යනු ක්‍රියා විශේෂණයයි. මෙසේ නිර්මාණය වන වාක්‍ය රීති කිහිපයකි. යම් වාක්‍යක උක්තය ප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතය ඒකවචන විය යුතුය. උදාහරණ මල්ලි සෙල්ලම් කරයි. ගුරුවරයා දරුවන්ට පාඩම් කියා දෙයි. යම් වාක්‍යක උක්තය ප්‍රාණවාචී බහුවචන වූ විට ආඛ්‍යාතය බහුවචන විය යුතුය. උදාහරණ රටවැසියෝ සිය ඡන්දය ප්‍රකාශ කළහ. කුරුල්ලෝ වනයට ඉහළින් පියාසර කරති. යම් වාක්‍යක උක්තය අප්‍රාණවාචී ඒකවචන නම් එහි ආඛ්‍යාතය ඒකවචන වේ. උදාහරණ වාහනය නොකඩවා ඉදිරියට යයි. ගස ඉදිරියේ බිම වැටුණේ. යම් වාක්‍යක උක්තය අප්‍රාණවාචී බහුවචන නමුත් එහි ආඛ්‍යාතය ඒකවචන වේ. උදාහරණ අහසේ තරු පායයි. පොත් සහ පත්තර මේසය මත තිබේ. යම් වාක්‍යක උක්තය ප්‍රාණවාචී ඒකවචන වුවත් එයට ඕ හූ ප්‍රත්‍ය එක් වූ විට ආඛ්‍යාතය බහුවචන වේ. උදාහරණ මෑණියෝ සිය දරුවා නලවති. බුදුහු දහම් දෙසති. යම් වාක්‍යක උක්තය අප්‍රාණවාචී බහුවචන වුවත් එයට ඕ හූ ප්‍රත්‍ය එක් වූ විට ආඛ්‍යාතය බහුවචන වේ. උදාහරණ තාරකාවෝ අහසෙහි බබලති. ගස්හු මහ සුළඟට ඇද වැටිති. යම් වාක්‍යක උක්තය උත්තම පුරුෂ නම් ආඛ්‍යාතය උත්තම පුරුෂ විය යුතුය. මම යන්නෙන් උක්තය යෙදුනොත් ආඛ්‍යාතය මී යන්නෙන් අවසන් කළ යුතුය. අපි යන්නෙන් උක්තය යෙදුනොත් මූ යන්නෙන් ආඛ්‍යාතය යෙදිය යුතුය. උදාහරණ මම ගමට යමි. අපි සාර්ථකව වැඩ කරමු. යම් වාක්‍යක උක්තය මධ්‍යම පුරුෂ නම් ආඛ්‍යාතය මධ්‍යම පුරුෂ විය යුතුය. තෝ යන්නෙන් උක්තය යෙදුනොත් ආඛ්‍යාතය හී යන්නෙන් අවසන් කළ යුතුය. තොපි යන්නෙන් උක්තය යෙදුනොත් ආඛ්‍යාතය හෝ යන්නෙන් අවසන් කළ යුතුය. උදාහරණ තෝ වැඩ අතපසු කරන්නෙහි. තොපි කල්පනාකාරී වූයෙහු. යම් වාක්‍යක උක්තය ප්‍රථම පුරුෂ නම් ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ විය යුතුය.
උදාහරණ කමලා සිල් සමාදන් වූ අය. අමල් තරගයට සහභාගී වූයේය. ඔවුහු බසයෙන් පාසලට යති. ඇත, නැත, තිබේ යන ආඛ්‍යාතයන්ට පෙර పూర్ව ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්ත පදයක් නැත්නම් කතෘ උක්ත විය යුතුය. උදාහරණ සිසුවෝ පාසලේ ඇත. හෙදියෝ රෝහලේ නැත. ඇත, නැත, තිබේ යන ආඛ්‍යාතයන්ට පෙර పూర్ව ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්ත පදයක් ඇත්නම් කතෘ අනුක්ත විය යුතුය. උදාහරණ මා තවමත් පාඩම් කර නැත. ඔවුන් හමු වී ඇත. යුතුය, හැකිය, මැනවි, යෙහෙකි, වටී, වටින්නේය වැනි ක්‍රියාපද වාක්‍ය අවසානයෙහි යෙදෙන විට කතෘ අනුක්ත විය යුතුය. උදාහරණ දරුවන් උත්සාහවන්ත විය යුතුය. අප යුක්තිය රැකීම වටී. අයෙක්, කෙනෙක්, ඇතමෙක්, සමහරෙක්, කිසිවෙක්, දෙනෙක්, රැසෙක්, පෙළක් ආදී නිත්‍ය බහුවචන පද කතෘ වූ විට ආඛ්‍යාතය බහුවචන වේ. උදාහරණ නටත් අයෙක් සුරා මතින්. සමහරෙක් නැටුම් නටමින් ගී කියති. නිත්‍ය බහුවචන පද ඇතත් සමස්ත වැකියෙන් ඒකාර්ථයක් කියවේ නම් ආඛ්‍යාතය ඒකවචන විය යුතුය. උදාහරණ සභාවෙන් අයෙක් කතා කළේය. ඔවුන්ගෙන් සමහරෙක් පාඩම් වැඩ කරයි. යම් වාක්‍යක අන, අනු, අනි යන ගෞරවාර්ථ තත්ත්විත පද යම් වැකියක ඔක්තය ලෙස යෙදුනොත් ආඛ්‍යාතය බහුවචන විය යුතුය. උදාහරණ තෙරණුවෝ සිල් රකිතේ. රජානෝ රට පාලනය කළහ. යම් වාක්‍යක අප්‍රාණවාචී පද කිහිපයක් ද, ඊ, ըත් යන නිපාත මගින් සම්බන්ධ වුවොත් ආඛ්‍යාතය ඒකවචන විය යුතුය. උදාහරණ එකම අහසක තරුද, හඳද, ඉරද පායයි. නාය යෑම නිසා ගෙවල් දොරවලුත් යාන වාහනත් විනාශ විය. යම් වාක්‍යක ප්‍රාණවාචී පද කිහිපයක් ද, ඊ, ըත් නිපාතයෙන් සම්බන්ධ වුවොත් ආඛ්‍යාතය තැබිය යුත්තේ උසස්ම පුරුෂයේ බහුවචනයෙනි. උදාහරණ විදුහල්පතිතුමාත් ගුරුතුමියත් සිසුවාත් කාර්යාලයට ඇතුළු වූහ. නුඹද අයියාද අක්කාද චාරිකාව යාමට සූදානම් වූවෙහු. කමලුයි මමයි ඔබයි සාර්ථකව විභාගය ලියමු. එක් අයෙක් ගැනම හෝ එක් කණ්ඩායමක් ගැනම කියවි ව ධාතුවෙන් ආඛ්‍යාතය යෙදේ නම් උක්ත පද දෙකක් තැබිය හැකියි. මෙය ද්විත්ව උක්ත තැබීමේ රීතියයි. උදාහරණ මම ගුරුවරියක් වෙමි. අපි හොඳ පුරවැසියෝ වෙමු. පෙළ, කැල, මුල, රෑන, කට්ටිය, පට්ටිය, පිරිස, හමුදාව, සේනාව, රංචුව යන සමූහාර්ථවාචී පද අප්‍රාණවාචී පද හා යෙදී උක්ත වුවොත් ආඛ්‍යාතය ඒකවචන විය යුතුය. උදාහරණ රළ පෙළ වෙරළ සිප ගනී. තරු කැල රාත්‍රී අහස ආලෝකමත් කරයි.
යම් වාක්‍යක ප්‍රාණවාචී නාමපදයක් සමූහාර්ථවාචී පදයක් හා යෙදුනොත් ආඛ්‍යාතය බහුවචන විය යුතුය. සෙසු කොටත් සාමාන්‍ය රීතියෙනි. උදාහරණ ගිරා රෑන අහසෙහි පියාඹති. මුව රැළ දිය සොයා වනයේ එහා මෙහා ගියහ. යම් වාක්‍යක පිණිස, ලවා, උදෙසා, නිසා, සඳහා, විනා, අරබයා, වෙනුවෙන් වැනි නිපාතවලට පෙර ඇති නාමපද අනුක්ත වෙයි. උදාහරණ දරුවන් උදෙසා දෙමාපියෝ කැපවෙති. සමාජිකයන් පිණිස නිලධාරීහු මෙය ඉදි කළහ. යම් වාක්‍යක කාලාර්ථයේ අසම්භාව්‍ය හෝ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් කර්තෘ හා යෙදෙන්නේ නම් එම කර්තෘ අනුක්ත විය යුතුය. උදාහරණ ගුරුවරුන් ඉගැන්වුවොත් දරුවෝ උගනිති. මා ගමට යත ඔහු පෙරමග බලා සිටියේය. යම් වාක්‍යක හා සහ සමග එක් යන නිපාතයන්ට පෙර යෙදෙන කර්තෘ අනුක්ත විය යුතුය. සෙසු කොටස් සාමාන්‍ය රීතියෙනි. උදාහරණ අප හා ඔහු සිනාසුනේය. ඔවුන් එක්ක අපි ක්‍රීඩා නොකරමු. යම් වාක්‍යක නම් ද යන නිපාතයන්ගෙන් වැකි දෙකක් සම්බන්ධ කළහොත් එහි උක්ත ආඛ්‍යාතවල වෙනසක් සිදු නොවේ. උදාහරණ අපි සාකච්ඡා කරමුද ඇය පාඩම් කරයි. මිනිසෙක් දුම්මැටි භාවිතා කරයි නම් ඔහු රෝගියෙක් වෙයි. යම් වාක්‍යක ප්‍රාණවාචී හා අප්‍රාණවාචී උක්ත දෙකක් ද නිපාතයෙන් සම්බන්ධ වූ විට ආඛ්‍යාතය බහුවචන විය යුතුය. උදාහරණ බල්ලාද බෝලයද පෙරලෙත්. හෙදියද ට්‍රොලියද ඉදිරියට යති. යම් වාක්‍යකින් සිතීමක්, වාර්තා කිරීමක්, සැක කිරීමක්, බලාපොරොත්තු වීමක් හඟවන්නේ නම් එය සංක්ෂයාර්ථය වාක්‍ය නම් වේ. මෙය කොටස් දෙකකි. එනම් අන්තර්වාක්‍ය සහ ප්‍රධාන වාක්‍යයි. අන්තර්වාක්‍යයේ කර්තෘ අනුක්ත කළ යුතු අතර ආඛ්‍යාතය ප්‍රථම පුරුෂයේ බහුවචනයෙන් තැබිය යුතුයි. ප්‍රධාන වාක්‍ය සාමාන්‍ය රීතියෙන් තිබෙන අතර මෙම වැකි දෙක සම්බන්ධ වනුයේ යී අක්ෂරයෙනි. උදාහරණ අප ගමට යතේ ඔබහු සිතති. මෙහි අන්තර්වාක්‍ය වන්නේ අප ගමට යති යන්නයි. ඔවුහු සිතති යන්න ප්‍රධාන වාක්‍ය වේ. මා සතුටින් සිටිති දෙමව්පියෝ සිතති. ගොවියන් කුඹුරු කොටති සීයා කීවේය. යම් වාක්‍යක තුමු, තෙමේ, තුමු යන පද උක්ත පදයක් හා යෙදුනොත් ආඛ්‍යාතය ඒ ඔස්සේ තැබිය යුතුයි. තොමු යන්නේ යෙදී ඇතනම් ආඛ්‍යාතය ස්ත්‍රී ලිංගයෙන්ද, තෙමේ යන්නේ යෙදී ඇතනම් ආඛ්‍යාතය පුරුෂ ලිංගයෙන්ද, තුමු යන්නේ යෙදී ඇතනම් ආඛ්‍යාතය බහුවචනයෙන්ද තැබිය යුතුයි. උදාහරණ සබාතොමු සතුටින් විසිර යන්නේය. සබාතොමු සතුටින් විසිර ගියාය. වෘක්ෂ තෙමේ ශක්තිමත්ව සිටී. වෘක්ෂ තෙමේ ශක්තිමත්ව සිටියේය. සාගරතුමු හඬ නගමින් ගලා බසිති. සාගරතුමු හඬ නගමින් ගලා බැස්සාහ. යම් වාක්‍යක වහන්සේ, දෑ, පා යන පද උක්ත පද ලෙස යෙදුනොත් ආඛ්‍යාතය බහුවචන වෙයි. උදාහරණ
බුදුන් වහන්සේ දහම් දෙසූ සේක. උන්දෑ ගොවිතැන් කරන දෑය. උන්දෑ ගොවිතැන් කරති. මුනිපා දම් දෙසති. යම් වාක්‍යක ආඛ්‍යාතය බැහැරින් සිතාගත යුතු අවස්ථාවක කතෘ උක්ත වේ. උදාහරණ සියලු සේවකයෝ වැඩ වර්ජනයේ. අපි ගෙදර. රෝගියෝ රෝහලේ. යම් වාක්‍යක හෝ නොහොත් නැතහොත් යන විකල්පාර්ථයේ නිපාත මගින් කතෘ පද කිහිපයක් සම්බන්ධ කළහොත් සියලු පද උක්ත කොට ආඛ්‍යාතය තැබිය යුත්තේ ආඛ්‍යාතයට ආසන්නව ඇති උක්තයට ගැලපෙන පරිදිය. උදාහරණ අම්මා හෝ තාත්තා හෝ මම ගෙදර යමි. ගම්මු නොහොත් තොපි වෙළඳාම් කරහු. මල්ලී නැතහොත් අයියා පාඩම් කරන්නේය. යම් වාක්‍යක මෙන් සේ යුරු බඳු විලස වැනි උපමා වාචයෙන් නිපාත පද සමග යෙදෙන පද අනුක්ත විය යුතුය. උදාහරණ ඔහු නරියෙකු මෙන් කපටි පුද්ගලයෙකි. ඇය කුමරියක සේ සැරසී සිටියාය. යම් වාක්‍යක නම් වනාහි වූකලි යන නිපාත පද සමග යෙදෙන නාම පද උක්ත රූපයෙන්ම තැබිය යුතුය. උදාහරණ ඔහු නම් බුද්ධිමතෙක් වෙයි. ඔවුහු වනාහි ක්‍රීඩකයෝ වෙත්. යම් වාක්‍යක කවරහුද කොයි කොහිද කොයිද වැනි පද සමග යෙදෙන්නා වූ නාම පදය උක්ත රූපයෙන්ම තැබිය යුතුය. උදාහරණ පාලකයෝ කවරහු දැයි ජනතාව විමසති. රියදුරෝ කොහි දැයි පදිකයෝ දොස් නගති. යම් වාක්‍යක ල ලු යන වාර්තාත්මක ස්වරූපයකින් වාක්‍ය අවසානයෙහි යෙදෙන විට සාමාන්‍ය රීතිය බලපවත් වන අතර නමුත් ඊට පෙර කෘදාන්ත ක්‍රියාවක් යෙදේ නම් එහි කතෘ අනුක්ත විය යුතුය. උදාහරණ විදුහල්පතිතුමා කාර්යාලයට ගියේලු. නැගණියන් උත්සවයට එනවාල. යම් වාක්‍යක ජනතාව, කණ්ඩායම, පක්ෂය, පිරිස, මණ්ඩලය වැනි පද යෙදෙනු විට ආඛ්‍යාතය ඒකවචන හෝ බහුවචනයෙන් යෙදිය හැකිය. උදාහරණ නිලධාරී මණ්ඩලය විසිර යයි. නිලධාරී මණ්ඩලය විසිර යති. විපක්ෂය රැස්වීමක් සූදානම් කරයි. විපක්ෂය රැස්වීමක් සූදානම් කරති. පළවෙනි අභ්‍යාසය. සදොස් නම් නිදොස් කරන්න. 1. පාසලේ දක්ෂ ක්‍රීඩකයන් නැත. 2. හිරු කිරණ වැදුණු පියුම් හෝ විකසිත වෙයි. 3. උදේ සවස දෙමාපියෝ නැමදීම මැනවි. 4. ඔබහු සමග අපි කතා කරමු. 5. මම පාඩම් කරති ගුරුවරයෝ සිතති. පිළිතුරු සාකච්ඡා කරමු. 1. පාසලේ දක්ෂ ක්‍රීඩකයෝ ඇත. ඇත යන්නට කලින් පූර්ව ක්‍රියාපදයක් හෝ අතීත කෘදන්ත පදයක් නැත. 2. හිරු කිරණ වැදුණු පියුම් හෝ විකසිත වෙති. ඔහු ප්‍රත්‍යයන් යෙදුණු විට අප්‍රාණවාචී පදයක් වුවත් ප්‍රාණවාචී පද බවට පත්වේ. 3. උදේ සවස දෙමාපියන් නැමදීම මැනවේ. මැනවි වැනි ක්‍රියාපද යෙදෙන විට කතෘ අනුක්ත වේ. 4. ඔවුන් සමග අපි කතා කරමු. සමග නිපාතයට පෙර කතෘ අනුක්ත විය යුතුය. 5. මා පාඩම් කරති ගුරුවරයෝ සිතති. සංක්ෂයාර්ථයේ අන්තර්වාක්‍ය කතෘ අනුක්ත විය යුතුය.